ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. ආයිබෝන් දුවේ පුතේ, අදත් අපි මේ සම්බන්ධ වෙන්නේ සිත FM ඔබ වෙත ගෙන එන ගුරුගෙදර වැඩසටහන තුලින් අපි ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව පාඩම් කරුණු තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපි ව්‍යාපාර සංවිධාන කියන 12 වසරේ අපට හම්බෙන ප්‍රධාන පාඩමක් වශයෙන් සලකන්න පුළුවන් පාඩමක් පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යයනය කරමින් තමයි අපි මේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරන් ක්‍රියාත්මක කරන් යන්නේ. අපි පළමු වැඩසටහනේදී විශේෂයෙන්ම ව්‍යාපාර සංවිධාන හැඳින්වීමත් ඒ වගේම තනිපුද්ගල ව්‍යාපාර පිළිබඳවත් යම් විශේෂ කරුණු කාරණා කීපයක් සාකච්ඡාවට භාජනය කරා. අද අපි ගුරුගෙදර වැඩසටහන තුලින් කතා කරන්න අපේක්ෂා කරන්නේ දෙවෙනි ව්‍යාපාර සංවිධානය වශයෙන් අපි සලකන හවුල් ව්‍යාපාර පිළිබඳව. ඒතර විශේෂයෙන්ම සිත FM ආයතනය සමාජ සත්කාරයක් වශයෙන් තමයි මේ කටයුත්ත අපේ දුව දරුවන්ගෙන් ලබා දෙන්නේ. නිසා අපි ක්‍රමානුකූලව, ඊටාම ක්‍රමානුකූලව ඔබට ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට මේ වැඩසටහන් පෙළ ඔබ වෙත ගෙනෙනවා. ඉතින් විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන ක්‍රමය අද අපි සාකච්ඡාවට භාජනය කරනවා. අපි බලමු 12 වසරේ ඉගෙන ගන්න අපේ දුවල පුතාලට උසස් පෙළ විභාගයේ පදනම් කරගෙන මේ ව්‍යාපාර සංවිධාන පාඩම තුලින් හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන ක්‍රමයේ තුලදී ඔබට දැනගන්න තියෙන කරුණු මොනවද කියන කාරණාවත් එම කරුණු පදනම් කරගෙන කොහොමද විභාගයේ ආශ්‍රිතව ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියන කාරණාවත් පිළිබඳව අපි මේ මුල් කාලේදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ සියලු දුව පුතු පුළුවන් තරම් හොඳට තමගේ අවධානය යොමු කරමින් පාඩම පිළිබඳව අවධානයෙන් ඉන්න. එතකොට අපිට බොහොම සරලව මේ පාඩම් කරුණු ටික හොඳින් වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. අපි ව්‍යාපාර සංවිධාන තුල කතා කරපු තනිපුද්ගල ව්‍යාපාරවලට වඩා වෙනස් ස්වරූපයකින් තමයි පුතේ මේ හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර ක්‍රමය අපිට හඳුන ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර විශේෂයෙන්ම තනිපුද්ගල ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ප්‍රාග්ධනය සම්පාදනය කරලා ඔහු විසින්ම තම තීරණ ක්‍රියාත්මක කරමින් තමයි එම ව්‍යාපාර ක්‍රමය පවත්වාගෙන ගියේ. ලෝකෙ මුලින්ම පටන් ගත්තේ තනිපුද්ගල ව්‍යාපාර. එක පුද්ගලයෙක් ප්‍රාග්ධනය සම්පාදනය කරලා ආරම්භ කරන ව්‍යාපාර තමයි ලෝකෙ මුලින්ම පුතේ පටන් ගත්තේ. හැබැයි මේ ව්‍යාපාර ක්‍රමය ආරම්භ කරන් යම් කාල සීමාවක් යනකොට මේ ව්‍යාපාර ක්‍රමය තුළ මතුවුණා පොඩි ගැටලු කිහිපයක්. විශේෂයෙන්ම තනිපුද්ගල ව්‍යාපාරවලට ප්‍රාග්ධන සම්පාදනය කිරීමේ සීමාවන් පැවතුණා. ඒ කියන්නේ තනිපුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ව්‍යාපාරය ආරම්භ කරලා ටික කාලයක් ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන් යද්දී ව්‍යාපාරයේ සාර්ථක වෙනවත් සමගම ව්‍යාපාරයේ සඳහා යොදවපු මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තනිපුද්ගල ව්‍යාපාරවලට යම් යම් මූල්‍යමය දුෂ්කරතාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ පුළුල් වෙත්ම ව්‍යාපාර අභ්‍යන්තර ක්‍රියාවලිය කළමනාකරණය කියන කාරණාවත් තනිපුද්ගල ව්‍යාපාරයක එක පුද්ගලයෙකුට කරගැනීමේ දුෂ්කරතාවයන් මතුවුණා. මේ කරුණු දෙක විශේෂයෙන් දක්වමින්, ඒ කියන්නේ ප්‍රාග්ධන හිඟය කියන කාරණාවත් ව්‍යාපාර ක්‍රියාවලියේ කළමනාකරණය කියන කාරණාවත් ඊටාම සංකීර්ණ වෙනකොට මේ හවුල් තනිපුද්ගල ව්‍යාපාර වලින් ඔබට ගියපු හවුල් ව්‍යාපාර ක්‍රමය ලෝකෙට ආවා. එතකොට එක පුද්ගලයෙක් ව්‍යාපාරය ආරම්භ කරන්න මුල් වෙනවා කියන කාරණාවෙන් ඔබට ගියපු පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා ආරම්භ කරන ව්‍යාපාර ක්‍රමයක් වශයෙන් තමයි මේ හවුල් ව්‍යාපාර ක්‍රමය ලෝකෙට එන්නේ. ඒතර විශේෂයෙන්ම අපි කියන්න ඕනේ තනිපුද්ගල ව්‍යාපාරයන්හි තිබ්බ මූලික දෝෂයන්, දුර්වලතාවයන් මගහරවගෙන නේද? මගහරවා ගැනීම අපේක්ෂයෙන් තමයි මේ අලුත් ව්‍යාපාර ක්‍රමය අපිට හඳුන්වා දෙන්නේ හවුල් ව්‍යාපාර කියලා. ඒතර මේ හවුල් ව්‍යාපාරයකදී සමාජිකයන් සංඛ්‍යාව එකට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒතර මේකේ ප්‍රමාණාත්මකව සංඛ්‍යාවක් වශයෙන් දැක්කොත් එහෙම 1ත් 20ත් අතර ප්‍රමාණයක් එක පුද්ගලයෙක් සහ පුද්ගලයන් 20ක් එකට ඒකරාශී වෙලා ආරම්භ කළ හැකි ව්‍යාපාර ක්‍රමයක් වශයෙන් තමයි මෙන්න මේ හවුල් ව්‍යාපාර ක්‍රමය අපි සාමාන්‍යයෙන් හඳුනාගන්නේ. හරිද පුතේ? එතකොට කිසියම් ලාභයක් අපේක්ෂණයෙන් යුතුව පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි 2ත් 20ත් අතර ප්‍රමාණයක්. මේක සීමා දක්වා දෙන්නේ පුතේ සීමා 20යි. හැබැයි මේක සෑම ව්‍යාපාරයක් සඳහාම පොදු වෙන්නේ නැහැ. ඒක අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු. අපි විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරවල පුද්ගල සංඛ්‍යාව දක්වන්නේ සාමාන්‍යයෙන් උපරිම සීමාව 20කට සීමා වෙනවා කියන කාරණාව. හරිද පුතේ? එතකොට පුද්ගලයන් කීප දෙනෙක් ඒකරාශී වෙලා ආරම්භ කරන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් වශයෙන් තමයි අපට හවුල් ව්‍යාපාර ක්‍රමය හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් බලමු හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපට ඉදිරිපත් කළ දෙන නිර්වචනය මොන වගේද කියලා. ඒතර ඔබ මේක අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. ඒ වගේම මේකේ තියෙන කරුණු කිසිවක් අඩු නොකර ඒ නිර්වචනය ඒ ආකාරයෙන්ම ලියන්න අපේ දරුවෝ දක්ෂ වෙන්න ඕනේ. කොහොමද නිර්වචනය තියෙන්නේ පුතේ? ලාභ ලැබීමේ අරමුණින් නේද? බලන්න මම කියන්නම්. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්න සම්බන්ධය. හොඳට තේරුම් ගන්න නිර්වචනේ. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්න සම්බන්ධය අපි කියනවා හවුල් ව්‍යාපාරය කියලා. එහෙනම් හවුල් ව්‍යාපාරයක ලාභ ලැබීමක් තියෙනව නේද? ඒ නිසා පුතේ හවුල් ව්‍යාපාර නිර්වචනය තුලින් අපි ඒ නිර්වචනය හරහා විශේෂ කරුණු කාරණා කීපයක් අපි එළියට ගන්න කැමති.
ඒ තමයි මේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ලාභ ලැබීමේ අපේක්ෂණයෙන්. ඒ නිසා අපි අපේ විෂය නිර්දේශය තුල කතා කරනවා තව අනුමාත්‍රිකාවක් වශයෙන් හවුල් ව්‍යාපාරයක තියෙන අනිවාර්ය ලක්ෂණ කියලා. ඒතර හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ 4ක් සඳහන් වෙනවා. ඒතර මේ හවුල් ව්‍යාපාර නිර්වචනය තුලින් ගන්න නිර්වචනය තුල තියෙන සමහර කරුණුත් මෙතනදී අපි සැලකිල්ලට ගන්නවා. පුතේ හවුල් ව්‍යාපාර නිර්වචනය කොහොමද මම ආපහු මතක් කරන්නම්. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. හරිද පුතේ? එතකොට අනිවාර්ය ලක්ෂණ කීපයක් තියෙනවා. මේ හවුල් ව්‍යාපාරවල තියෙන අනිවාර්ය ලක්ෂණ 4. එක තමයි ලාභ ලැබීමේ අරමුණක් තිබීම. දෙවෙනි කාරණාව ව්‍යාපාර කටයුත්තක් පැවතීම. තුන්වෙනි එක පුද්ගලයන් සිටීම. හතරවෙනි එක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පැවතීම කියන කාරණාව. ඒතර ඕනෑම හවුල් ව්‍යාපාරයක් වෙනකොට අනිවාර්යයෙන් මේ ලක්ෂණ 4 හවුල් ව්‍යාපාරය තුළ තිබිය යුතුයි. මොකක්ද? එක ලාභ ලැබීමේ අරමුණක් තියෙන්න ඕනි. එහෙනම් මේ හවුල් ව්‍යාපාරයට ඒකරාශී වෙන හවුල්කරුවෝ එකතු වෙන්නේ කවර අරමුණක් මුල් කරගෙනද? ලාභයක් ලැබීමේ අපේක්ෂණයෙන්. ලාභ ලබන්නනේ. එහෙනම් ලාභ ලැබීම කියන එක හවුල් ව්‍යාපාරය තුළ තියෙන විශේෂ අනිවාර්ය ලක්ෂණයක් බවට පත් වෙනවා. දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාර කටයුත්තක් පැවතීම. යම් ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕනේ. අපි සරල උදාහරණයක් මෙහෙම ගමු. අපි දුම් වෙසක් සමය කියලා වෙසක් කාලේ ගමුකෝ. ඒතර වෙසක් කාලෙට යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා වෙසක් කාන් ඩලිවරි කරන්න ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා. එතකොට එතන තියෙන ව්‍යාපාර කටයුත්ත කුමක්ද? වෙසක් ගා ඩලිවරි කිරීම. ඒ වගේ යම් ව්‍යාපාර ක්‍රියාකාරකමක් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරය තුළ තියෙන්න පුළුවන්. තියෙන්න ඕනි. කෙනෙක් කෙනෙක් පුළුවන් මල් පෝච්චි හදලා විකුණනවා. යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා මල් පෝච්චි විකුණනවා. නැත්නම් තව යාළුවෝ 5 දෙනෙක් එකතු වෙලා ලංකාවට පිටරටින් භාණ්ඩ ගෙන්වලා ඒ භාණ්ඩ ඩලිවරි කිරීමේ කටයුත්තක නියැලෙනවා. අනිවාර්යයෙන්ම ව්‍යාපාර කටයුත්තක් තිබිය යුතුමයි. ඒක වැදගත් වූ ලක්ෂණයක් වෙනවා. මේක අනිවාර්ය ලක්ෂණයක්. අනික පුද්ගලයන් සිටීම. පුද්ගලය කියන්නේ හවුල්කරුවෝ ඉන්න ඕනේ. එහෙනම් එක පුද්ගලයෙකුට කවදාවත් බෑ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න. අනිවාර්යයෙන්ම පුද්ගලයන් ඉන්න ඕනේ. ඒ පුද්ගලයන්ගේ සීමාව අපි දැක්කොත් එimhe උපරිම සීමාව 20කට සීමා වෙනවා හවුල් ව්‍යාපාරවල. ඊට පස්සේ යම් වෙන වැදගත් අනිවාර්ය ලක්ෂණයක් ඒ තමයි අන්‍යෝන්‍ය සම්බන්ධකම. අන්‍යෝන්‍යයි. අපි මේකට කියනවා අන්‍යෝන්‍ය එකඟතාවය කියලා. මෙතන මේ අන්‍යෝන්‍ය කියලා කියන්නේ හවුල්කරුවන් අතර තියෙන අන්තර් සම්බන්ධකම පිළිබඳව. ඒතොර අපි හිතමුකෝ A සහ B සහ C කියලා තුන් දෙනෙක් ඉන්නවා කියලා පුද්ගලයෝ. A B C කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනා එකරාශී වෙලා හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා A B C කියලා. ඒතර මේ හවුල් ව්‍යාපාරයේ A B සහ C කියන පුද්ගලයන් තුන් දෙනා අතර අන්තර් සම්බන්ධකමක් තියෙනවා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් A ගන්න සෑම තීරණයකටම B සහ C කියන දෙන්නා වගකීමෙන් බැඳෙනවා. හවුල් ව්‍යාපාරය වෙනුවෙන් C ගන්න සෑම තීරණයකටම A සහ B වගකීම් බැඳෙනවා. එහෙනම් එක්කෙනෙකුට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ හවුල්කරුවන් අතර අන්‍යෝන්‍ය වූ සම්බන්ධකමක් එකඟතාවයක් අනිවාර්යයෙන්ම දක්නට පුළුවන්. ඒ නිසා අන්‍යෝන්‍ය එකගත්වය කියන එකත් මෙන්න මේ හවුල් ව්‍යාපාරයක දැකිය හැකි අනිවාර්ය ලක්ෂණයක් බවට පත් වෙනවා. අපි මේ ඉන්නේ හවුල් ව්‍යාපාර කියන පාඩමේ හවුල් ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම දැකිය යුතු ලක්ෂණ කියන කොටස තමයි අපි මේ සාකච්ඡාවට භාජනය කරමින් ඉන්නේ. ඒතර මේ හවුල් ව්‍යාපාරයක් අනිවාර්යයෙන් මේ ලක්ෂණ වලින් සමන්විත වෙන්නම වෙනවා. ඒතර ඔබෙන් විභාගෙදී ප්‍රශ්නයක් අහන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණ මොනවාද කියලා. ඊට අමතරව අපි හවුල් ව්‍යාපාරය තුළ තියෙන සුවිශේෂී ලක්ෂණ කීපයක් කතා කරනවා. අර කලින් කතා කරපු ලක්ෂණ වලට අමතරව තව ලක්ෂණ කීපයක් අපි කතා කරන්න අපේක්ෂා කරන හවුල් ව්‍යාපාරය තුළ එතන විශේෂයෙන්ම කියන්න ඕනේ හවුල්කරුවන් සංඛ්‍යාව නේද? හවුල්කරුවන් සංඛ්‍යාව. අවමය 2යි උපරිමය 20යි. එහෙනම් ඒක විශේෂ ලක්ෂණයක් බවට පත් වෙනවා. අනික හවුල් ව්‍යාපාරයක් ආරම්භ වීමේදී සෑම විටම හවුල්කරුවන් අතර පුතේ හවුල් ගිවිසුමක් පවතිනවා. එහෙනම් හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන්න ගිවිසුමක් ඇතිව. ඒ ගිවිසුම ලිඛිත වෙන්න පුළුවන්, වාචික වෙන්න පුළුවන්, ඇඟබීමෙන් වෙන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් හවුල්කරුවන් අතර අන්නේ ගිවිසුමක් කියන එක අපිට දක්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ලාභ බෙදා ගැනීම සඳහා එක් කතාවක් පවතින්නත් ඕනේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ උත්පාදනය කරන කිසියම් ලාභයක් වේද? ඒ ලාභය හවුල්කරුවන් අතර බෙදාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර තිබිය යුතුයි. ඒකත් විශේෂ ලක්ෂණයක් වශයෙන් අපි සලකනවා. ඒ වගේම සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක්. අපි මේකට කියව අන්‍යෝන්‍ය බැඳීම කියලා නේද? ඒ වගේම තියෙන එක හවුල්කරුවෙක් අනිත් හවුල්කරුවගේ නියෝජිතයෙක්. ඒතර සෑම විටම හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මේ හවුල්කරුවන් අතර තියෙන අන්‍යෝන්‍යත්වය වැදගත් වූ කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම කිසියම් ව්‍යාපාර කටයුත්තක් පැවතීමත් හවුල් ව්‍යාපාරන මූලික ලක්ෂණ බවට පත් වෙනවා. ඒ වගේ ලක්ෂණ ගණනාවක් හවුල් ව්‍යාපාරය තුළ අපිට සාමාන්‍යයෙන් දක් ගන්න පුළුවන්. ඒ නිසා පුතේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර වලට වඩා නේද? ටිකක් වර්ධනය වෙච්ච ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. ඒතර විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක නිර්වචනය මොකද්ද? ආයෙ මතක් කරන්න. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර
පවත්නා සම්බන්ධය අපි කියනවා හවුල් ව්‍යාපාරයක් කියලා. ඒකේ විශේෂ ලක්ෂණ 4ක් තියෙනවා. ලාභ ලැබීමේ අරමුණක් පැවතීම, ව්‍යාපාර කටයුත්තක් පැවතීම, පුද්ගලයන් සිටීම සහ අන්‍යෝන්‍ය එකගතාවය කියන එක පුතේ විශේෂ ලක්ෂණ වඩපත් වෙනවා. ඉතින් අපි හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන ක්‍රමය තුළ මුල් කාලේදී නැත්නම් මේ මුල් කොටසදී අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ නිර්වචනය සහ හවුල් ව්‍යාපාර දෙන විශේෂ ලක්ෂණ පිළිබඳව. අපි ඊටාම කුඩා විවේකයට ගිහිල්ලා නැවතත් අපි ව්‍යාපාර සංවිධාන පාඩමේ පුතේ හවුල් ව්‍යාපාර පිළිබඳව නැවතත් සාකච්ඡාට භාජනය කරමු. ඔබ මේ සවන් දෙන්නේ නේද? සිත FM ඔබ වෙත ගෙනෙන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි නේද? ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි අයිබෝන් දුවේ පුතේ නැවතත් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ සිත FM ඔබ වෙත ගෙනෙන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අපි අද කතා කරන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළ ව්‍යාපාර සංවිධාන කියන පාඩමේ හවුල් ව්‍යාපාර පිළිබඳව. අපි විවේක කාලයට පෙර හවුල් ව්‍යාපාරයක් නිර්වචනය සහ හවුල් ව්‍යාපාරයක තියෙන මූලික ලක්ෂණ පිළිබඳව කතා කරා. නැවතත් අපි කතා කරමු හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපිට මීට අමතරව මොන වගේ කරුණු කාරණා කීපයක්ද අපි දැනගන්න ඕනේ කාරණාව කියන කාරණාව පිළිබඳව. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක් තුළ පුද්ගලයෝ ඉන්නවනේ 2 දෙනෙක් සහ 20ක් අතර ප්‍රමාණයක්. මේ නිසා මේ හවුල්කරුවන් අතර මේ හවුල් ව්‍යාපාර ක්‍රමයේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් එකකත්වයන් වලට එන්න ඕනි. නැතුව අමාරුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් තනි පුද්ගලෙක් යම් කටයුත්තක් කරනවා වගේ නෙමෙයි පිරිසක් එකට ඒක රාශිය වෙලා යම් කටයුත්තක නියැලෙනකොට. එතකොට පිරිසක් ඉන්න නිසා යම් ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන්. මොකද හේතුව එක එක්කෙනාගේ මතිමතාන්තයන් එක එක්කෙනාගේ අදහස් විවිධ වීමේ හැකියාවක් තියෙන නිසා. ඒ නිසා සෑම විටම හවුල් ව්‍යාපාරයක් පුතේ ආරම්භ කිරීමේදී හවුල්කරුවන් අතර ඇති කර ගන්නවා එකඟතාවයක්. අපි මේකට කියනවා හවුල් ගිවිසුම කියලා. මොකද කියන්නේ අපි හවුල් ගිවිසුම කියලා කියන්නේ. ඒතර හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හවුල්කරුවන් අතර පවතිනා වූ පොදු එකඟතාවය නැත්නම් එකකත්වය අපි කියනවා හවුල් ගිවිසුමක් කියලා. හරිද? ඒතර මේ හවුල් ගිවිසුම කියන මාතෘකාව හවුල් ව්‍යාපාර පාඩමේ අපට හම්බෙන වැදගත් මාතෘකාවක්. දැන් අපි උත්සාහ කරමු හවුල් ගිවිසුම සහ හවුල් ගිවිසුමක් හවුල් ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ මොන වගේ ආකාරයකද කියලා පැහැදිලි කිරීමක් කරගන්න. හරිද පුතේ? ඒතර අපේ මාතෘකාව වෙන්නේ හවුල් ගිවිසුම. හවුල් ගිවිසුම. අපි හවුල් ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදි නිර්වචනයක් කරා ගියොත් එහෙම පුතේ මෙන්න මෙහෙමයි හවුල් ගිවිසුම නිර්වචනය කිරීම කරලා තියෙන්නේ. හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. හවුල්කරුවන් අතර ඇති කර ගන්න එකඟතාවය. හවුල්කරුවන් අතර ඇති කර ගන්නා වූ එකඟතාවය. හවුල් ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කර ගන්න ලබන එකඟතාව අපි කියනවා හවුල් ගිවිසුම කියලා. ඒතර හවුල් ව්‍යාපාරයේ හවුල්කරුව අතර අන්තර් සම්බන්ධකමක් තියෙනවා. යම් එකඟතාවයක් තියෙනවා. මෙන්න මේ එකඟතාවය අපි කියනවා හවුල් ගිවිසුම කියලා. ඒතර ඒක සමහර විට ලාභ බෙදා ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ සම්පාදනයෙන් වෙන්න පුළුවන්. නැත්නම් හවුල්කරුවෙකු නැවත හවුල් ව්‍යාපාරයට බඳවා ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මොනවාම හෝ ක්‍රියාකාරකමක් වෙනුවෙන් හවුල් ව්‍යාපාරය තුළ ඇති කරගෙන තියෙන එකඟතාවයෙන් තමයි අපි හවුල් ගිවිසුම කියලා අදහස් කරන්නේ. හරිද පුතේ? ඒතකොට මේ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි වාචිකව. වාචිකව කියලා කියන්නේ කට වචනයෙන් එකඟතාවයට ඇවිල්ලා. හවුල්කරුවෝ දෙන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඒ හවුල්කරුවෝ දෙන්න හවුල් ව්‍යාපාරයේ අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳව කට වචනයෙන් එන එකඟතාවයකට. ඒ කිව්වේ මේ වගේ දෙයක්. අපි මේ හවුල් ව්‍යාපාරයට සමානව ප්‍රාග්ධනය සම්පාදනය කරමු. දෙන්න කතා වෙනවා. දැන් හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්න පෙර කතා වෙනවා මොකද්ද? හවුල් ව්‍යාපාරයට සමසේ ප්‍රාග්ධනය සම්පාදනය කරමු. ඊට පස්සේ තව කාරණාවක් කතා වෙනවා. මේ හවුල් ව්‍යාපාරය තුළින් උත්පාදනය කරන යම් තාක් ලාභයක් වේද ඒ ලාභය අපි දෙන සමානව බෙදාගමු. අන්න වාචික තත්ත්වය. ඒතර හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කර ගන්නා වූ වාචික ගත්තේ අපි කියනවා හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්න පුළුවන් එක ගිවිසුමක් හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් එක ආකාරයක් වාචික ගත්තේ කියන කාරණාව. අනික ලිඛිත ගත්තේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ ලිඛිතවල ළමයි දක්වනවා. ඒතර හවුල්කරුව හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ එකඟතාවය ලිඛිතව දැක්වීම. ලිඛිතයි. කෙලින්ම අපි කොලයක් අරගෙන කඩදාසියක් තුල ළමයි ලිඛිත සඳහන් කරනවා ප්‍රාග්ධනය බෙදා ගැනීම හෝ ලාභ බෙදා ගැනීම හෝ හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු අතුලත් කරලා ලිඛිත එකඟතාවයට එනවා. ඒක ලිඛිතයි. ඕනෙලාක අපිට බලන්න පුළුවන්. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා ව්‍යංගෙන් කියන කාරණාව. ව්‍යංගෙන් ඇඟවීමෙන්. ඇඟවීම. ඉතින් මේක ටිකක් හරි සංකීර්ණයි. අඟවනවා හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්.
ඒතර හවුල්කරුවන් අතර එකඟතාවය ඇඟවීමක් තුලින් හට ගන්නත් පුළුවන්. සමහර වෙලාවට තමයි තනි පුද්ගල ව්‍යාපාර දෙකක් කරන පුද්ගලයෝ දෙන්නෙක් එකතු වෙලා කතා කරනකොට එකිනෙකා කටින් කතා කරන්නේ නැහැ හවුල් ගිවිසුමක් සම්බන්ධයෙන්. හැබැයි යම්කිසි ඇඟවීමක් තුලින් අදාළ හවුල් ව්‍යාපාරය පිළිබඳව අදහස් දැක්වීමක් කරනවා. ඒතර ඒකත් අපිට ව්‍යංගයෙන් කියන එකත් තමයි හවුල් ව්‍යාපාරයක් ඇති විය හැකි නැත්නම් හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාරයක් වශයෙන් දක්වන්න පුළුවන්. ඒතර හවුල් ගිවිසුමක් කියන්නේ හවුල්කරුවන් අතර තියෙන පොදු එකඟතාවය. පුතේ ඒක හට ගන්න පුළුවන් කොහොමද? ලිඛිතව, වාචිකව හෝ ඇඟවීමෙන් අදාළ ගිවිසුම හට ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඉතින් මේ හවුල් ගිවිසුමක් නිරන්තරයෙන්ම ලිඛිතව තියෙනවා නම් පුතේ ඒක හරි වැදගත් වූ දෙයක් බවට පත් වෙනවා. එතකොට හවුල්කරුවන් හවුල් ව්‍යාපාරය ආරම්භ කිරීමේදී හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලිඛිත එකත්වයකට තියෙනවා නම් අපි ඒ ගිවිසුමට කියනවා හවුල් ඔප්පුව කියලා. එවැනි හවුල් ඔප්පුවක් පවතින එක හවුල් ව්‍යාපාරයේ පැවැත්ම ඉතාම වැදගත් වූ කාරණාවක් වශයෙන් හදා කරන්න පුළුවන්. ඒතර මේ හවුල්කරුවන් අතර තියෙන එකඟතාවය ලිඛිතව දැක්වීම හවුල් ඔප්පුවක් වෙනවා. වගේම අපි තව මේකට නමක් කියනවා. ඒ තමයි හවුල් ව්‍යවස්ථාවලිය කියලා. හවුල් ව්‍යවස්ථාවලිය. ඉතින් හරි වැදගත් වෙනවා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හවුල්කරුවන් අතර පවතිනා වූ පොදු එකගත්වය කියන එක ලිඛිත ආකාරයෙන් පවත්වාගෙන යාම. මොකද හේතුව හවුල් ව්‍යාපාරයක මේ එකගත්වයේ ලිඛිතව තියෙනකොට නැත්නම් ඒක ඔප්පුවක් වශයෙන් තියෙනකොට නැත්නම් අපි මේ කතා කරන හවුල් ව්‍යවස්ථාව ලිඛිතව තබා ගැනීම තුළ තියෙන වාසිය වැදගත්කම තමයි මතභේද ඇතිවීම කියන එක බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. මොකද පොදුවේ කිසියම් කටයුත්තක නියැලී ඉන්නකොට හවුල්කරුවන් අතර යම් යම් මතභේද හට ගන්න පුළුවන්. එක්කෝ ඒගොල්ලන්ගේ තිබ්බ හවුල් ගිවිසුම වාචිකව තිබ්බොත් එහෙම ඒක අමතක වෙන්න පුළුවන්. නමුත් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ අතර පවතිනා වූ මේ එකඟතාවයේ හේවත් ගිවිසුම ලිඛිතව තිබ්බහම හවුල්කරුවන් අතර බොහෝ දුරට මතභේද ඇතිවීම කියන එක අපිට විසඳ ගන්න පුළුවන්. මොකද හේතුව ලිඛිතව සඳහන් වෙන නිසා යම් ගැටලුවක් ආපු අවස්ථාවේදී අපට හවුල්කරුවන් අතර තිබෙ මේ ලිඛිත එකගත්වය අරගෙන ඒක තියෙන කරුණු පිළිබඳව හොඳින් විමසීමක් කරන්න පුළුවන්. ඒ නිසා මතභේද ඇතිවීම අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා හවුල් ව්‍යාපාරයක ලිඛිත හවුල් ගිවිසුමක් පැවතීම තුළින්. ඒ වගේම ගැටලුවක් ඇති වුණත් යම්කිසි ආකාරයෙන් ගැටලුවක් ඇති වුණත් ඒ ගැටලුව නිරාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා අපිට හවුල් ගිවිසුමක් නිසියාකාරව තියෙනවා නේද? ඒ නිසා හරි පහසුයි හවුල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරගෙන යාමේදී හවුල්කරුවන් අතර තියෙන මේ එකඟත්වය කියන එක ලිඛිත ආකාරයෙන් පවත්වාගෙන යාම. මොකද හේතුව හවුල්කරුවන්ගේ අවබෝධය වැඩි වෙනවා. ඒකට හවුල් ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳව මතභේදයක් හට ගන්න තියෙන අවස්ථා අඩු වෙනවා. මතභේදයක් හටගත්තත් ඒක විසඳා ගැනීම පිළිබඳව අදහසක් ගන්න පුළුවන් අපිට මෙන්න මේ කියන ලිඛිත හවුල් ගිවිසුමක් පවත්වාගෙන යාම තුලින්. හරිද? ඒතර මේක ඔබෙන් විභාගෙදිත් ප්‍රශ්නයක් වශයෙන් යොමු කරන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? හවුල් ව්‍යාපාරයක හවුල් ඔප්පුවක් ලිඛිතව පැවතීමේ වැදගත්කම. මෙතන අහන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක පැවැත්ම හවුල් ගිවිසුම මත තීරණය වේ. ඒවැයි කරුණාකාරණා පැතිකඩයන් වලින් මේ ප්‍රශ්නය විමසීමේ හැකියාවක් තියෙන නිසා ඔබට වැදගත් වූ ළමයි කොටසක් වශයෙන් තමයි මේ හවුල් ඔප්පුව කියන එක පුතේ මේ හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධාන ක්‍රමයේදී අපට දක්වන්න තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ සිත FM ඔබ වෙත ගෙන එන ගුරු ගෙදර කියන අධ්‍යාපන වැඩසටහනත් එක්ක අපි මේ වැඩසටහන තුලින් ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ තියෙන සියලු කරුණුම කතා කරන්න අපේ දරුවන්ට අපේක්ෂා කරනවා. අපි මේ දවස්වල කතා කරන්නේ ව්‍යාපාර සංවිධාන කියන පාඩම. ඒ පාඩමේ දෙවෙනි ව්‍යාපාර සංවිධාන වශයෙන් සලකන හවුල් ව්‍යාපාර පිළිබඳව තමයි අපි දැන් මේ කතා කරමින් ඉන්නේ. ඉතින් මේ හවුල් කරුවන් අතර ඇති කර ගන්නා වූ මේ එකඟත්වය කියන එක නැත්තම් මේ ලිඛිත වූ එකඟතාවය තුල නැත්තම් මේ තියෙන ගිවිසුම අභ්‍යන්තරේ මොනවද තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් හවුල් ඔප්පුවක් තුල ඇතුළත් වෙන කරුණු මොනවද? අපි මාතෘකාව වශයෙන් කිව්වොත් එහෙම තමයි කියන්න වෙන්නේ. හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් අතර ඇති කර ගන්නා වූ මේ එකඟතාවයන් හේවත් හවුල් ගිවිසුමක් තුළ තියෙන කරුණු මොනවද? හවුල් ගිවිසුමක ඇතුළත් වන්නා කරුණු. මේකේ කරුණු ගණනාවක් තිබිය යුතුයි. එකක් තමයි හවුල් ව්‍යාපාරයේ මූලික තොරතුරු. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් හා ලිපින නේද? හවුල් ව්‍යාපාරයේ කාල සීමාව වගේ දේවල් අනිවාර්යෙන් මේක ලිඛිතව ඇතුළත් වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව ප්‍රාග්ධනය සම්පාදනය කරන ආකාරය. කොහොමද හවුල් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සම්පාදනය කිරීම කරන්නේ? ඒ කරුණු මේකේ ඇතුළත් කරන්න ඕනේ. ලාභ බෙදා ගැනීම කොහොම සිද්ධ වෙන්නේ? උත්පාදනය වෙන්නා වූ ලාභයක් වෙතොත් ඒ ලාභය කොහොමද අපි බෙදාගන්නේ? ඒ කියන කාරණාව පැහැදිලිව හවුල් ගිවිසුමේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්නම් බොහෝ වෙලාවට හවුල් ව්‍යාපාරවල ලාභ බෙදා ගන්න කිව්වම තමයි පුතේ ගොඩක් ගැටලු මතුවෙන්නේ. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ පරමාර්ථය මොන වගේ පරමාර්ථයක් පෙරදරි කරගෙනද අපි හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ? මේ කියන කාරණාව පිළිබඳවත් හවුල් ගිවිසුමක තියෙනවා නම් හරි වටිනවා. ඒ වගේම පුතේ ගැනිලි විශේෂයෙන් ගැනිලි කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කරු
තමගේ පෞද්ගලික පරිභෝජනයේ පිණිස ව්‍යාපාරයේ දේවල් අරන් ගියොත් අපි සාමාන්‍යයෙන් ඒවා හඳුන්වන්නේ ගැණිලි වශයෙන්. ඒ ගැණිලි සම්බන්ධයෙන් පුතේ තොරතුරු තුලත් කරන්න ඕනේ. නැත්නම් ගැණිලි පාලනය කර ගැනීමේ අපහසුතාවයක් තියෙන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් තුල. ඒතර ප්‍රාග්ධන පොලිය පිළිබඳව ගැණිලි පොලි නේද? හවුල් ව්‍යාපාරය අවසන් කිරීම සම්බන්ධයෙන් ඒ වගේම අතරමැදි තව හවුල්කරුවෙකු බඳව ගන්නවා නම් ඒ වගේ කටයුතුකදී කොහොමද අපි ළමයි සිද්ධ වෙන්නේ? හවුල්කරුවෙකුගේ ඉවත් වීම, හවුල්කරුවෙකුගේ මරණය ආදී වශයෙන් නොයෙකුත් කරුණු කාරණා මේ තුන අපි අන්තර්ගත කරගන්න ඕනේ වඩා සාර්ථක හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පිණිස. ඒ නිසා හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර තියෙන පොදු එකඟතාවය තමයි අපි මෙතනදී පුතේ හවුල් ගිවිසුම කියලා කියන්නේ. මේක හරි වැදගත් වූ කාරණාවක්. විභාගදී පැතිකඩයන් ගණනාවකින් ඔබට ප්‍රශ්න යොමු කළ හැකි මාතෘකාවක් වශයෙන් තමයි අපි හවුල් ගිවිසුම සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඉතින් අපි දෙවෙනි විවේක කාලය ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අපේ දරුවෝ හවුල් ව්‍යාපාර කියන පාඩමේ හවුල් ගිවිසුම සම්බන්ධයෙන් අපි මේ කාල සීමාව කතා කරා. නැවතත් අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් පුතේ මේ වැඩසටහන තුලින් සම්බන්ධ වෙමු. ඊට පස්සේ අපි හවුල් ව්‍යාපාරයක ඉතිරි අධ්‍යාපන කරුණු කිහිපේ කතා කරන්න සූදානම් වෙමු. එහෙනම් හැමෝටම කෙටි විවේකයක් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි නැවතත් අපි සම්බන්ධ වෙනවා සිත FM ඔබ වෙතගෙන එන ගුරුගෙදර වැඩසටහන සමග. පුතේ අපි මේ දවස්වල කතා කරගෙන ඉන්නේ ව්‍යාපාර අධ්‍යයනයට අදාළ ව්‍යාපාර සංවිධාන කියන පාඩමේ නේද? 12 වසරට හිමි ප්‍රධාන පාඩමක් වශයෙන් අපි සලකන ව්‍යාපාර සංවිධාන කියන පාඩම අපි කතා කරගෙන ඉන්නේ. අද අපේ මාතෘකාව උනේ හවුල් ව්‍යාපාර පිළිබඳව. අපි පළමු විවේක කාලයේදී කතා කරා පළමු විවේක කාලයට පෙර කතා කරා අපි හවුල් ව්‍යාපාරයක් නිර්වචනය, ඒ වගේම විශේෂ ලක්ෂණ. ඊට පස්සේ අපි කතා කරා පුතේ හවුල් ගිවිසුම සම්බන්ධයෙන්. අද අපි මේ ඊට පස්සේ කතා කරන්නේ මේ දෙවෙනි විවේකයෙන් පසු අපි හම්බෙන මේ අවස්ථාවේ කතා කරන්න සූදානම් වෙන්නේ පුතේ හවුල් ව්‍යාපාරයක් තුළ තියෙන විශේෂ වගන්තියක් පිළිබඳව. තනිපුද්ගල ව්‍යාපාරවලට විශේෂයෙන් බලපාන නීති රීති සමුදායක් තිබෙන්නේ නැහැ. තනිපුද්ගල ව්‍යාපාරවලට බලපාන විශේෂ නීති රීති සමුදායක් අපට දක්නට හම්බුනේ නැහැ. විශේෂයෙන්ම තනිපුද්ගල ව්‍යාපාරයකට අර ව්‍යාපාර අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් තනිපුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම කරන්න ඕනේ ව්‍යාපාර නාමාඥා පනත යටතේ. ඊට අමතරව සාමාන්‍යයෙන් බලපාන පොදු නීති රීති. ඒ කියන්නේ සමාජයට කම්කරු නීති රීති වෙන්න පුළුවන්, පරිසර නීති වෙන්න පුළුවන්, නැත්නම් පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධ නීති වෙන්න පුළුවන්. ඒව බලපෑවා තනිපුද්ගල ව්‍යාපාර කෙරෙහි. නමුත් ඊට අමතරව විශේෂයෙන් බලපාන නීති රීතියක් අපට සාමාන්‍ය තනිපුද්ගල ව්‍යාපාරයේදී ඍජුවම දක්නට හම්බෙන්නේ නැහැ. හැබැයි ළමයි මේ හවුල් ව්‍යාපාර ක්‍රමයේදී පුතේ ඒක ටිකක් ඊට වඩා වෙනස් වෙනවා. ඒතර හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් මේ හවුල් ව්‍යාපාර ක්‍රමය ආරම්භ වෙලා යම් කාල සීමාවක් ගත වෙනකොට මතුවෙච්ච යම් ගැටලු හේතු කොටගෙන රජයන් වලට සිද්ධ වුණා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන නීතිමය පද්ධතියක් ඇති කරන්න. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත කියන පනත හඳුන්වා දෙන්නේ හවුල් ව්‍යාපාර ක්‍රමය විධිමත් කිරීමේ අපේක්ෂණයෙන්. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරවල තිබ්බ යම් ගැටලු අවම කරලා ඒ තුලින් හවුල් ව්‍යාපාරය තුළ වඩා හොඳ පැවැත්මක් ඇති කරගැනීමේ අපේක්ෂණයෙන් යුතුව හවුල් ව්‍යාපාරවලට නීතිමය පනතක් ගෙනාවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේක ආඥා පනතක් වෙන්නේ ඇයි? මේක ගේන්නේ නිදහස ලබන්න පෙර. නිසා නේද? රජුණගේ ආඥාව කියන අදහසින් තමයි මේක ආඥා පනත කියලා හඳුන්වලා තියෙන්නේ. තාමත් පුතේ මේ පනත තමයි ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඍජුවම ක්‍රියාත්මක වෙන්නව පනත 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒතර මේ පනත තුල හවුල් ව්‍යාපාරයේ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් දැක්වෙන නේද? ප්‍රබල කරුණු කාරණා ගණනාවක් ඇතුළත් වෙනවා. ඒ නිසා මේ කරුණු කාරණා ගණනාවම හවුල් ව්‍යාපාරයේ පැවැත්ම කරේ ඍජු වටිනාකමක් ඇති කරන කරුණු වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්න අපේක්ෂා කරන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරාට පස්සේ ඔවුන් අතර ලිඛිත වූ ගිවිසුමක් නොමැති අවස්ථාවක. දැන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවනේ. ඒක තමයි වාචිකව. අනික ඇඟවීමෙන්. ඊළඟ ලිඛිතව. හැබැයි සමහර අවස්ථාවලදී හවුල් ව්‍යාපාර ආරම්භ කරනවා ලිඛිත වූ හවුල් ගිවිසුමකින් තොරව. ඒතර හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ ලිඛිත හවුල් ගිවිසුමක් නැතිව. හැබැයි එහෙම ආරම්භ කරන හවුල් ව්‍යාපාරවල මම කාලයක් ගත වෙනකොට පුතේ යම් ගැටලු මතුවෙනවා. එම ගැටලු අවම කිරීමේ අපේක්ෂණයෙන් යුතුව හවුල් ව්‍යාපාර ක්‍රියාවලියක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනා වූ මූලික කරුණු කාරණා කීපයක් ඇතුළත් කරමින් පුතේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය ළමයි අපිට විශාල සේවයක් සම්පාදනය කරන වගන්තියක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී හවුල් ව්‍යාපාරය තුළ මතභේදයක් අටගත්තොත් එහෙම එම මතභේදය निराකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව
පිළිබඳව යම්කිසි සහයෝගයක් මෙන්න මේ 24 වෙනි වගන්තියෙන් ඔබට ලබා දෙනවා. අපි මේ කතා කරන්නේ හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වෙනි වගන්තිය පිළිබඳව. මේකත් නිතර ඔබෙන් ප්‍රශ්නයකට යොමු කරන ප්‍රශ්න වශයෙන් ඔබෙන් අහන විෂය කර්මක වශයෙන් අපට දක්වන්න පුළුවන්. ඒතකොට හවුල් ව්‍යාපාරයක ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී කොහොමද හවුල් ව්‍යාපාරයක් ගැටුමක් ඇති වුණොත් ඒ ගැටුම නිරාකරණය කරගන්නේ? හරිද? ඒතර 24 වෙනි වගන්තිය පිළිබඳව අපි දැන් මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඒක තියෙන කරුණු මම කීපයක් වෙනම සටහන් කරන්නම් හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව. මේක තියෙනවා පුතේ හවුල්කරුවෝ නැත්නම් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ ලාභ සහ අලාභ සමසව බෙදා ගන්න ඕනේ. මේක 24 වගන්තියේ තියෙන ප්‍රධාන කාරණාවක්. ඒ කියන්නේ ප්‍රාග්ධනය සම්පාදනය කිරීමේදීත් සමානව ප්‍රාග්ධනය සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම හවුල් ව්‍යාපාරය තුළින් උත්පාදනය කරන්නා වූ ලාභ වෙතොත් විශේෂයෙන්ම ලාභ නේද? ලාභ තිබ්බොත් එමුතේ ඒ ලාභයත් හවුල්කරුවන් අතර සමාන ආකාරයෙන් බෙදාගත යුතුයි කියලා මේ 24 වෙනි වගන්තියේ අපට දක්වලා තියෙනවා. හරිද? ඔන්න පළවෙනි කාරණාව. එහෙනම් ප්‍රාග්ධනයේ සමානව යොදවන්න ඕනේ. ඒ වගේම උත්පාදනය වන්නා වූ ලාභයක් පුතේ සමානව බෙදා ගන්න ඕනේ. තමයි මෙතනදී මේ පැහැදිලිව කියන්න උත්සාහ කරන්නේ. හරිද? ඔන්න පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව වශයෙන් කියනවා ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලිකව දරන වියදම් ව්‍යාපාරයෙන් ආපසු ගෙවිය යුතුය. ඒ කියන්නේ හවුල්කරුවන්ට පුළුවන් හවුල් ව්‍යාපාරයක් තුල තියෙන සමහර වියදම් හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදල් වලින් ගෙවන්න. උදාහරණයක් වශයෙන් මෙහෙම ගමු. හවුල් ව්‍යාපාරයේ විදුලි බිල. හවුල් ව්‍යාපාරය තුල මාසයකට ආපු විදුලි බිල හවුල්කරුවෙකු තමගේ පෞද්ගලික මුදලින් ගෙවනවා. අන්න එවැනි අවස්ථාවකදී එම මුදල නැවත ආපසු එම හවුල්කරුවට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක හවුල් ව්‍යාපාර ආඥාපන තුල තියෙන විශේෂ වාසියක් බවට පත් වෙනවා. හරිද? ඒතර හවුල් ව්‍යාපාරයේ පෞද්ගලිකව දරන හවුල් ව්‍යාපාරයේ වේදම් පෞද්ගලිකව දරුවොත් එහෙම ඒක ආපසු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි මේ හවුල්කරුව ප්‍රාග්ධනය සම්පාදනය කරනකොට දැන් මුල් වතාවේදී ප්‍රාග්ධන වශයෙන් සම්පාදනය කරනවා කිසියම් මුදලක්. හැබැයි ප්‍රාග්ධනයට අමතරව යම් මුදල් ප්‍රමාණයක් හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයට යොදවනවා නම් හොඳට මතක තියාගන්න ප්‍රාග්ධනයට අමතරව යොදවන්නා වූ යම් මුදල් ප්‍රමාණයක් වෙතොත් එන්න ඒ මුදලට 5% වාර්ෂික පොලියක් ලබා ගැනීමේ අයිතිය තියෙනවා හවුල්කරුවෙකුට මේ 24 වෙනි වගන්තිය තුල මම සඳහන් කරුණු මත. يعني අමතර ප්‍රාග්ධනයක් සම්පාදනය කරනවා නම් ඔහුට 5% අමතර පොලියක් හිමි කර ගැනීමේ අවස්ථාව මෙන්න මේ 24 වෙනි වගන්තියෙන් උදා කරලා දෙනවා හවුල්කරුවන්ට. ඒක තමයි අපි තුන්වෙනි කාරණාව වශයෙන් කතා කරන්නේ. අංක 1 තමයි පුතේ ලාභ සමසේ බෙදා ගන්න ඕනේ. ප්‍රාග්ධනයේ සමසේ යොදවනවා නම් ලාභ සමසේ බෙදා ගැනීම අවශ්‍යතාවයක්. දෙක තමයි හවුල් ව්‍යාපාරයේ වේදම් පෞද්ගලිකව දරුවොත් ඒව නැවත හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට ලබා දෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි ප්‍රාග්ධනයට අමතරව කිසියම් මුදලක් ලබා දෙනවා නම් එම මුදලට පුතේ පොලියක් ලබා ගැනීමේ අයිතිය හවුල්කරුවන්ට තියෙනවා. ඊට අමතරව තියෙන කාරණාවක් තමයි මේ හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වෙන හවුල්කරුවන්ට වේතනයක් ලබා ගැනීමේ අයිතියක් නැහැ. වේතන ඕනේ නැහැ. ඕනෑම හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයේ පැවැත්මට තමාගේ ශ්‍රමදායකත්වය සම්පාදනය කරන්න ඕනේ. හැබැයි හවුල්කරුවෙකුට වේතනයක් ලබා ගැනීම මේ 24 වගන්තියෙන් පුතේ වළක්වලා තියෙනවා. ඊට අමතරව කියනවා හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට පොලියක් හිමි කර ගන්න අවස්ථාවකුත් නැහැ. ඉතින් කිසියම් ආකාරයක ප්‍රාග්ධනයක් වෙනුවෙන් පොලියක් හවුල්කරුවට අපේක්ෂා කරනවා නම් මේ 24 වෙනි වගන්තියේ ඒ රැකවරණය ලබා දෙනවා හවුල්කරුවන්ට ප්‍රාග්ධනයට පොලිය ගෙවන්න ඕන කමක් නැහැ කියලා. හරිද? ඒතර තව වැදගත් වූ කාරණාවක් තමයි නව හවුල්කරුවෙකු බඳවා ගැනීම. විශේෂයෙන් පුතේ පවතින හවුල් ව්‍යාපාරයකට අලුත් හවුල්කරුවෙක් ගන්නව නම් එවැනි අවස්ථාවකදී අනිත් සෑම හවුල්කරුවෙක් කිව්වෙම කැමැත්ත වැදගත් වූ දෙයක් බවට පත් වෙනවා. අලුත් හවුල්කරුවෙක් බඳවා ගැනීමේදී තමයි අනිත් හවුල්කරුවන්ගේ කැමැත්ත අපි සැලකිලට ගන්න ඕනේ කියලා 24 වෙනි වගන්තියේ මම ලිඛිතව දක්වලා තිබෙනවා. ඊට පස්සේ තමයි මේ හවුල් ව්‍යාපාරය තුළ සාමාන්‍යයෙන් ව්‍යාපාර ක්‍රියාකාරකම් වෙනුවෙන් පැන නගින ගැටලුවක් මතුවනොත් අපි හිතමුකෝ ව්‍යාපාරයක විකුණන භාණ්ඩයක් සම්බන්ධයෙන් මිලක් තීරණය කරනකොට හවුල්කරුවෝ අතර ගැටලු මතුවෙන්න පුළුවන් නේද? එක හවුල්කරුවෙක් හරි කමන්නේ විරුද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී හවුල් ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් හවුල් ව්‍යාපාරයේ තීරණ ගැනීමේදී හවුල්කරුවන්ගේ වැඩි ඡන්දයකට අවස්ථාව තියෙනවා. වැඩි දෙනෙක් කැමති මොකද්ද? ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. මොනවා සම්බන්ධයෙන්ද? හවුල් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුවෙච්ච අවස්ථාවකදී. හරිද? ඒතකොට වැඩි කෙනෙක් කැමති දෙයක් සිද්ධ කරන්න හැකියාව තියෙනවා හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරය තුල. හැබැයි නව හවුල්කරුවෙක් බඳවා ගැනීමදී මේ අයිතිය නැහැ. එතකොට නම් හැමෝම කැමැත්ත පළ කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි විශේෂයෙන් හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් පරීක්ෂා කිරීම. ඒතර ඕනෑම හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් තුලින් ඇතුළත් වෙන නැත්නම් ක්‍රියාකාරකම් ඇතුළත් කරන ගිණුම් පොත්පත් ප්‍රධාන ශාඛාවේ තියෙන්න ඕනේ. ඕනෑම වෙලාවක මේ පොත්පත් පරීක්ෂා කර බැලීමේ අයිතිය සෑම හවුල්කරුවෙකුටම සමාන මට්ටමේ තියෙනවා.
තොර හවුල් ව්‍යාපාරයේ පොත්පත් පරීක්ෂා කිරීම කියන එක හවුල්කරුවෙකු නම් ඔහුට ලැබෙන අයිතිවාසිකමක්. ඔව් ඒ ටික තමයි සියල්ලම පරීක්ෂාවට භාජනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේ ඔක්කොම තියෙන පුතේ 24 වෙනි වගන්තියේ ඒකේ විශේෂයෙන් කියන්නේ ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී කොහොමද හවුල් ව්‍යාපාරයක් පවත්වගෙන යන්නේ? ඒ 24 වෙනි වගන්තිය තමයි ඒකට අපි උපයෝග කරගන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතල අනුව. ඉතින් අපි අද කතා කරේ කරුණු කාරණා කීපයක් ඔබට මම සාරාංශ වශයෙන් මතක් කරන්නම්. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර හැඳින්වීම, විශේෂ ලක්ෂණ, හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් තියෙන හවුල් ගිවිසුම. දෙවෙනි විකාලයෙන් පස්සේ කතා කරේ මොකද පුතේ? විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරයක ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී මතුවෙනා වූ ගැටලු නිරාකරණය කිරීම පිණිස ඉදිරිපත් කළ දෙන 24 වෙනි වගන්තිය පිළිබඳව. ඉතින් අපි සිත FM ගුරුගෙදර වැඩසටහන තුලින් අද අපි ඔබෙන් සමුගන්නවා. නමුත් අපි ඉදිරියේදී හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්ම තව කරුණු කාරණා කීපයක් ඇතුළත් වැඩසටහනකින් පුතේ ඔබේ දැනුම් වැඩි කිරීමේ අපේක්ෂණයෙන් සිත FM ගුරුගෙදර වැඩසටහනින් අද මම ඔබෙන් සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ